साधु नादයක් साधु 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 නමස්කාරය කියන්න පන්සල් සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิขอมิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตถานาเวรมณีสิกขาปดังสมาธิยามิติสารเนนสัทธิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเดนสัมปาเดตับบังสมังตาจักขวาเลสุอัตรากัจฉันตุเดวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสักมุขดังธัมมัสสเวนกาลุอายังบดังตาธัมมัสสเวนกาลุอายังบดังตาธัมมัสสเวนกาลุอายังบดังตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะปัญจิมานิภิกขเวทานานิอภินนังปัจฉเวกขิตัมบานิอิทธิยาวาปุริเสนวากหัตเถนวาปับบจิเตนวา
කතමානි පංච ජරා ධම්මෝම් හි ජරං අනතිතුති අභින්නං පච්ච වික්ඛිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ඨේනවා පබ්බජිතේනවාති. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත බෞද්ධ පින්වත්නි, පුංචි දූ දරුවනි, අද දවසේ මේ පින්වතුන් සියලුම දෙනා මේ උතුම් පොහොය දවසේදී බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවකට ඇහුම්කන් දෙන්න. විශේෂයෙන් වර්තමානයේ අපේ රට ලෝකය ඉතා භයානක වසංගතයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවේදී අප විහාරස්ථ දායක සභාවේ උදවිය තීරණය කළා මේ වගේ දහම් දේශනාවක් පවත්වලා ඒ දහම් දේශනාව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ගමේ පිරිසට නරඹන්න නැත්තම් ඒ දහම් දේශනාවට ඇහුම්කන් දෙන්න අවස්ථාව සලසලා දෙන්න ඕන කියලා. ඒ හේතු කොටගෙන අද දවසේ මේ උතුම් පොහොය දවසේ පොසොන් පොහොය දවසේ මේ පින්වතුන් සියලුම දෙනා මේ සමාජ මාධ්‍ය ජාලා හරහා බලාපොරොත්තු වෙන්නේ මේ උතුම් පොහොය දවස සමරමින් ඉතා කෙටි වේලාවක් හෝ ධර්ම දේශනාවකට ඇහුම්කන් දීලා මේ උතුම් පොහොය දවස අර්ථවත්ව ටික වේලාවක් හරි ගත කරන්න. අද අපි සමරන්නේ අපේ රටට අතිශය වැදගත් පොහොය දවසක්. අපි බණ පොත්වල කියවලා තියෙනවා, ඉතිහාස කතාවලින් අහලා තියෙනවා, මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම පණිවිඩය අරගෙන මේ රටට වැඩියේ අද වැනි දවසක කියලා. පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න කලිනුත් අපේ රටවැසියෝ බුදුහාමුදුරුවෝ ගැන, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන අහලා තිබුණා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පසුව තමයි ඉතා විශාල විදිහට ශීඝ්‍රයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ රටේ අපේ සමාජයේ පැතිරෙන්න පටන් ගත්තේ. බුදුහාමුදුරන්ගේ ධර්මය අපේ රටට මිහිඳු මහරහතන් වහන්සේ හඳුන්වලා දුන්න නිසා අපි උන්වහන්සේට ආමන්ත්‍රණය කරනවා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා. අද දවසේදී එදා දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු 20000ක් මහ සෙනග තුනුරුවනේ තුනුරුවන් සරණ ගියා කියන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. අපි දන්න විදිහට මේ තුනුරුවන් සරණ ගියපු 20000ම ඊතා ශක්ති සම්පන්න යෞවනයෝ, තරුණයෝ. එදා දේවානම්පියතිස්ස රජතුමා විනෝදයට සත්තු දඩේමේ ගියා. රජතුමාට කන්න බොන්න නැතුව නෙවෙයි, විනෝදයට ඒ කාලේ රජතුමා තමන්ගේ පිරිසත් එකට එකතු වෙලා පව් වැඩ කරා. සත්තු දඩයන් කළා. අපි තව අහලා තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයට ප්‍රථම
අපේ රටේ මිනිස්සු ගස්කල් අදහමින් ජීවත් වුණාය කියලා. අපි දැන් ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පස්සේ අපි ඒ දේවල් වෙනස් කරගෙන තියනවද කියලා. අපි කල්පනා කරලා බලන්න වෙනවා වර්තමානයේ අපේ රටේ රජවරු මිනිස්සුත් එක්ක එකට එකතු වෙලා විනෝදයට පව් කරනවද කියලා. එහෙම විනෝදයට පව් කරනවා නම් මිහිඳු මහරහතන් වහන්සේ අරගෙන ආපු ධර්මයේ නිසා අපි වෙනස් වෙලා නැහැ. තාමත් අපි ගස් හොයමින් ගල් හොයමින් වඳිනවනම් ගලක් හොයලා හොඬ වැලක් ඇඳලා ඒකට වන්දනා කරනවා නම් තාමත් අපි බුදුරජාණන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ අරගෙන ආපු බුදුරජාණන් වහන්සේගේ ධර්ම පණිවිඩය හරියට පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා අපි නැවත නැවත කල්පනා කරලා බැලිය යුතු කාලයක් බවට මේ කාලේ පත් වෙලා තියෙනවා. අපි අවංකවම මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පොහොය දවසේදී අරගෙන ආපු පණිවිඩය අපේ ජීවිතවලට අරගෙන තියෙනවද කියලා. එදා මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට ඇමතුවේ රජතුමාගේ නම කියලා. ඒ තරම් පෞරුෂයක් මිහිඳු මහරහතන් වහන්සේට තිබුණා. වර්තමානයේ හාමුදුරු නමක් අපේ රටේ වර්තමානයේ රජ කෙනෙක්ගේ නමක් කියලා කතා කළොත් මොන වගේ මොනවා වේද කියලා අපිට හිතා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ තරම් පෞරුෂයක් ස්වාමින් වහන්සේලා සතුව තිබුණා. වර්තමානයේ කියන්න කනගාටුයි. සමහර වෙලාවට අපිට පේනවා සිවුරු දාගත්තු සමහර අය කොයිතරම් දේශපාලඥයෝ ඉදිරියේ බාල්දු වෙලාද බයාදු වෙලාද කියනවනම් සමහර වෙලාවට අපිට හිතෙනවා ඒ හාමුදුරුවෝ අර මිනිස්සයාට වඳීද කියලා. ඒ තරමට වර්තමානයේ සමහරු මේ චීවරය බයාදු කරගෙන තියෙනවා. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේට හොඳ පෞරුෂයක් තිබුණා. එදා රටේ රජතුමාට නමින් ආමන්ත්‍රණය කරලා තමන්ගේ ධර්ම පණිවිඩය මේ රට පුරා පතුරවන්න. ඒක නිසා අද මේ පොසොන් පොහොය ඊටාම සාමකාමීව සමරන දවසේදී අපි නැවත නැවත කල්පනා කළ යුතු කාරණාවක් තියෙනවා. ඒක තමයි මිහිඳු මහරහතන් වහන්සේ අරගෙන ආපු බුදුහාමුදුරන්ගේ දහම වර්තමානයේ අපේ අතින් ගිලිහිසා තියෙනවද කියලා. කෙසේ හෝ වේවා ඒ උතුම් පොසොන් පොහොය දවස සිහිපත් කරගෙන මේ වෙලාවේ ඔබ බලාපොරොත්තු වෙන්නේ දහම් දේශනාවකට ඇහුම්කන් දෙන්න. පින්වත්නි, වර්තමානයේ ජීවත් වෙන අපි හොඳට බණ අහනවා. අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට වැඩිය වර්තමානයේ අපිට බණ අහන්න පහසුකම් තියෙනවා. දැන් අද මිනිස්සුන්ට එකතු වෙන්න බැහැයි කියලා සංචරණ සීමා පනවලා තියෙන මේ කාලේ ඔබ මේ අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා හරහා මේ දහම් දේශනාවට ඇහුම්කන් දෙනවා. ඒක නිසාව වර්තමානයේ අතීතයට වැඩිය ධර්ම දේශනාවන් වලට ඇහුම්කන් දෙන්න පහසුකම් වර්තමානයේ නිර්මාණය වෙලා තියෙනවා. ඒක නිසා වර්තමානයේ ජීවත් වෙන අපි හොඳට බණ අහන අය. හැබැයි අපි ටිකක් කල්පනා කරලා බලන්න වෙනවා. අපි මේ අහන කියවන බලන බණ අපි අපේ ජීවිතවල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවද කියලා. ඒක නිසා අපි හොඳට බණ අහන්න ඕන වගේම ඒ අහන බණ ජීවිතවල ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අපේ ජීවිතවල ක්‍රියාත්මක කරන්නේ නැත්නම් කොච්චර බණ ඇහුවත් කොච්චර බණ කියුවත් තේරුමක් නැහැ. බණ අහනකොට පිං සිද්ධ වෙනවා තමයි. හැබැයි ධහමේ ආශිර්වාදය ධහමේ වටිනාකම් අපේ ජීවිතයන් වලට එක්කාසු කරගන්න පුළුවන්කමක් නැති වෙනවා. ඒක නිසා අද මං හිතන්නේ වැඩි පිරිසක් තරුණ පිරිස මේ සමාජ මාධ්‍ය ජාලා හරහා මේ දහම් දේශනාවට ඇහුම්කම් දෙනවා. ඒක නිසා මේ වෙලාවේ ආරාධනා කරනවා ඊටාම් හොඳට මේ දහම් දේශනාවට ඇහුම්කම් දෙන්න. එක බණපදයක් හරි හොඳට මතකයේ තියාගන්න උත්සාහ කරන්න. ඒ බණපදයට අනුව මං මගේ ජීවිතේ සකස් කරගන්නවා කියන අදහස බලාපොරොත්තු ඇති කරගෙන මේ දහම් දේශනාවට ඇහුම්කම් දෙන්න. අද ධර්ම දේශනාවට මාතෘකාව විදිහට මම තෝරගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ නීවරණ වග්ගේ 7 වෙනි සූත්‍රය. අභින්නම් පච්චවෙක්කන සූත්‍රය. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අපේ ජීවිත හරි මාර්ගයට අරගන්න, ධර්ම මාර්ගයට අරගන්න. මේ අභින්නම් පච්චවෙක්කි තබ්බං කියන වචනය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහෝ තැන්වල අපිට හම්බ වෙනවා. දැන් ඔබ පිරුවානා පොත් වහන්සේ පාවිච්චි කරනවා නම් ඒ පොත් වහන්සේගේ මුල හරියේ හම්බ වෙන අපි ඔය පුංචි කාලේ පැවිදි වුණාම පාඩම් කරපු සූත්‍රයක් තියෙනවා දස ධම්ම සූත්‍රය කියලා. මේ සූත්‍රයේ නිතරම ඔය අභින්නම් පච්චවෙක්කි තබ්බ කියන වචනේ තියෙනවා. මේ වචනේ තේරුම තමයි අභින්නම් කියලා කියන්නේ නිතර, පච්චවෙක්කි තබ්බං කියලා කියන්නේ සිහිපත් කරන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ කියන එක. එතකොට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපි නිතර නිතර කල්පනා කළ යුතු, සිහිපත් කළ යුතු කාරණා 5ක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කවුද මේ කාරණා සිහිපත් කරන්න ඕනේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බචිතේනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ පුද්ගල වර්ගීකරණය. සමහර කෙනෙකුට බණ අහගෙන යනකොට හිතෙන්න පුළුවන් ඕවා ගිහි අපි කල්පනා කරන්න සුදුසු දේවල් නෙවෙයි. ඕවා ගිහි අපිට බර වැඩි. ඕවා ගිහි අපි කල්පනා කරන්න උවමනා නැහැ. ඕවා කල්පනා කරන්න තියෙන්නේ හාමුදුරුවරුන්ට කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ පටන් ගන්නකොටම බුදුහාමුදුරුවෝ මතක් කරනවා කවුද මේ කාරණා සිහිපත් කරන්න ඕනේ? ඉත්‍යාවා ස්ත්‍රියක් හෝ වේවා, පුරුෂේනවා පුරුෂයෙක් හෝ වේවා, ගහට්ටේනවා ගිහියෙක් හෝ වේවා, පබ්බජිතේනවා පැවිද්දෙක් හෝ වේවා. අභින්නම් පච්චවෙක්කි තබ්බං නිතර නිතර සිහිපත් කරන්න ඕන කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ පුද්ගල වර්ගීකරණය අතිශය ප්‍රායෝගිකයි. දැන් ඉස්සෙල්ලා මම මතක් කළා මේ දහම් දේශනාවට සමහර විට බහුතරයක් තරුණ පිරිස මේ දහම් දේශනාවට ඇහුම්කම් දෙගෙන ඇති කියලා. මට මේ පහුගිය දවසක මේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේම එක්තරා වීඩියෝවක් දකින්න ලැබුණා. වර්තමාන ලංකාවේ තියෙන ඉතාම ජනප්‍රිය සංගීතමය වැඩසටහනකට එනවා වර්තමාන අපේ රටේ තියෙන ඉතාම ජනප්‍රිය සංගීත කණ්ඩායමක රැප් ගායකයෙක්. මම නම මතක තියාගෙන ආව නම අමතකුයි. ඒ කෙනා මතක් කරනවා ඉතාම භද්‍ර යෞවනයේ ඉන්න කෙනෙක්. බාහිරෙන් බලපුවාම ඒ කෙනාගේ පෙනුමෙන් බලපුවාම ඒ තරම්
ගැඹුරක් ජීවිතයේ තියෙනවා කියලා කාටවත් කල්පනා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සංගීත වැඩසටහනේ එක තැනක මේ තරුණයා මතක් කරනවා මම මේ දවස්වල බුදුදහම ගැන කියවනවා. මට බුදුදහම ගැන කියවන්න ලැබුණේ ඇමරිකාවේ කෙනෙක් තරුණ කෙනෙක් බුදුදහම ගැන ලියපු කාරණා ටිකක් කියවලා කියලා. මේ කෙනා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ඒ තරුණයාගේ ජීවිතයට ගලපාගත්තු හැටි ඉතාම ලස්සනට පැහැදිලි කරනවා. ඉතාම ලස්සනට පැහැදිලි කරනවා. ඒක නිසා මට හිතෙන විදිහට බුදුහාමුදුරුවන්ගේ දහම තියෙන්නේ තරුණ ඔබට ජීවිතය සකස් කරගන්න. බලන්න බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවේ වයස අවුරුදු 35 දී තරුණයෙක්. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ තරුණයෝ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා තිසරණ ගියපු 20000ම තරුණයෝ. නාකි ඇවිදින්න බැරි මිනිස්සු දඩහෙම යන්නේ නැහැ. ඒක නිසා ඔබට ජීවිතය සකස් කරගන්නට ඊටාම වටිනා දහමක් තමයි බුදුහාමුදුරන්ගේ දහම. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ කල්ැතුව බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ කාරණා සිහිපත් කරන්න ඕනේ කවුද? ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බචිතේනවා. මේ කාරණා පහෙන් අවසාන කාරණාව මුලට සිහිපත් කරලා හිටියොත් හොඳයි කියලා මම මේ වෙලාවේ කල්පනා කළා. මොකක්ද අවසාන කාරණාව? බුදුහාමුදුරෝ දේශනා කරනවා කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමේති අභින්නම් පච්චවෙක්කිතබ්බා. බුදුහාඳුරෝ දේශනා කරනවා කම්මස්ස කෝම්හි අපි හැමෝම කර්මය ස්වකීය කොට ඇත්තේය. කම්ම දායාදෝ කර්මය දායාද කොට ඇත්තේ. කම්ම යෝනි කර්මය මූල කොට ඇත්තේ. කම්ම බන්දු කර්මය ඥාති කොට ඇත්තේ. කම්ම පටිසරණෝ කර්මය පිළිසරණ කොට ඇත්තේ. ඒක නිසා යං කම්මං කරිස්සාමි යම් කිසි ක්‍රියාවක් කරනකොට කල්යාණං වා පාපකං වා හොඳ හෝ වේවා නරක හෝ වේවා තස්ස දායාදෝ භවිස්සාමීති ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය නැත්තම් දායාදේ තියනවා කියලා අභින්නම් පච්චවෙක්කිතබ්බා නිතර නිතර සිහිපත් කරන්න කියලා කිව්වා. කාටද? ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. බුදුහාඳුරෝ දේශනා කරනවා අපි කර්මය ස්වකීය කොට ඇති පිරිසක් කියලා. ඒක තේරෙන භාෂාවෙන් කීවොත් එහෙම වර්තමානයේ බණ කියන මගේ බණ අහන ඔබේ ජීවිතවලට බලපාලා තියෙන මේ හැම දෙයකටම හේතුව කර්මය. එකෙන් ගම්ම්‍ය වෙන්නේ නැහැ හැම දෙයක්ම කර්මය නිසා සිදු වෙනවා කියලා. හැබැයි බහුතරයක් එහෙමයි. කර්මය තමයි අපේ ජීවිතය ගැන තීරණය කරන්නේ. අපිට සත්පුරුෂ දෙමව්පියෝ දෙනවද? අපිට සත්පුරුෂ කල්යාණ මිත්‍ර දරුවෝ දෙනවද? අපිට සත්පුරුෂ ඥාති හිත මිත්‍රාදීන් දෙනවද? කල්යාණ මිත්‍ර සත්පුරුෂ හොඳ නරක හඳුරන සහෝදර සහෝදරියෝ දෙනවද සංසාරේ මේ ජීවිතේ කියලා තීරණය කරන්නේ කර්මය. ඒක නිසා බණ කියන මගේ බණ අහන ඔබේ වර්තමානයේ ජීවිතවලට ඇවිල්ලා තියෙන මේ හැම දුකකටම වේදනාවකටම සංతాපයකටම හේතුව අපි සංසාරේ කරගත්තු දේවල්. ඒක නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා කම්මස්ස කෝම්හි කර්මය අපි ස්වකීය කොට ඇත්තේ. කම්ම දායාදෝ
කර්මයෙන් දායාද වෙච්ච දේවල් තමයි අපි ළඟ මේ තියෙන්නේ. අපි සංසාරේ කරගත්තු කුසල කර්ම හෝ වේවා අකුසල කර්ම හෝ වේවා. හොඳ හෝ වේවා නරක හෝ වේවා. ඒ කර්මවල දායාද තමයි වර්තමානයේ අපි භුක්ති විඳින්නේ. කම්ම පටිසරණෝ එක්කම පිළිසරණ කර්මය. වෙන කිසි පිළිසරණක් අපිට නැහැ. කිසි පිළිසරණක් නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වර්තමානයේ අපේ ජීවිතයේ නිර්මාණය වෙලා තියෙන්නේ අපි සංසාරයේ කරගත්තු කර්මවලට අනුව නම් වර්තමානයේ මේ ගත කරන ජීවිතයේදී යම් කම්මං කරිස්සාමි මොනවා හරි වැඩක් කරනවා. තස්ස දායාදෝ භවිස්සාමීති මේකේ දායාදේ අපිට මේ ආත්මෙදී හෝ වේවා සංසාරේ කොයි ආත්ම භවයකදී හෝ වේවා තස්ස දායාදෝ මේකේ දායාදේ ලැබෙනවා කියලා අපි අභින්නම් පච්චවෙක්කිතබ්බං නිතර නිතර සිහිපත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරා. බුදුහාඳුර මතක් කළා. ඊළඟට හතරවෙනි කාරණාව බුදුහාඳුරෝ දේශනා කරනවා සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අභින්නම් පච්චවෙක්කිතබ්බං. අපිට ප්‍රිය වූ පණ ඇති පණ නැති හැමදේම වෙනස් වෙනවා විනාශ වෙනවා කියලා නිතර නිතර කල්පනා කරන්න කියලා කිව්වා. කාටද? ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. ඇයි බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රිය පණ ඇති පණ නැති හැමදේම වෙනස් වෙනවා විනාශ වෙනවා తాවකාලිකයි කියලා බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරන්න කිව්වේ ඇයි? බුදුහාමුදුරෝ දේශනා කරනවා සමහරු මේ බැඳීම් වලින් බැඳිලා ඒ බැඳීම් නිසා තමන්ගේ ජීවිතේ කායේන දුච්චරිතං චරಂತಿ කයෙන් නරක වැඩ කරනවා. වාචාය දුච්චරිතං චරಂತಿ වචනයෙන් නරක වැඩ කරනවා. මනසා දුච්චරිතං චරಂತಿ මනසින් නරක දේවල් හිතනවා පතනවා. මේ බැඳීම් නිසා. ඒක නිසා බුදුහාමුදුරුවෝ මතක් කරා නිතර නිතර මේ බැඳීම් පණ ඇති පණ නැති මේවා කොයි වෙලාවෙ හරි වෙනස් වෙනවා කොයි වෙලාවෙ හරි විනාශ වෙනවා කොයි වෙලාවෙ හරි නැති වෙනවා කියලා නිතර නිතර සිහිපත් කරන්න කියලා. එහෙම සිහිපත් කරනකොට අර බැඳීම් නිසා කෙනෙකුට නරක වැඩ දුෂ්චරිතයේ යෙදෙන්න හිතෙන්නේ නැහැ. මේ අය දන්නෝ සරියුත් මහරහතන් වහන්සේ ළඟ හිටිය ගෝලයෙක් ලෝසක කියලා. මේ ලෝසක හාමුදුරුවන්ට කවදාකවත් කුස පිරෙන්න දාන ටිකක් වළඳන්න හම්බුනේ නැහැ. පිරිනුවම් පානකම්. හේතුව ඒකට එක්තරා කාලයක මේ හාමුදුරුවෝ එක්තරා විහාරස්ථානයක විහාරාධිපතිකමක් ලැබුණා. මම බලන්න මේ බැඳීම නිසා කරගත්තු පාප කර්මයක මහත. දවසක් මේ පන්සලට මහරහතන් වහන්සේ නමක් වඩිනවා. මේ පන්සලේ ප්‍රධාන දායකයා ඇවිල්ලා අර හාමුදුරන්ට ආරාධනා කරන දානෙකට. අර මහරහතන් වහන්සේ දැක්කහම උන්වහන්සේත් මේ දානෙට වඩම්මාගෙන එන්න කියලා දායකයා මතක් කරනවා. හාමුදුරුවෝ කල්පනා කළා මේක මගේ විහාරාධිපතිකමට තට්ටු වෙන වැඩක් කියලා පහවදා උදේම නැගිටලා ගෙඩිය ළඟට නැත්තම් ගන්ටාරේ ළඟට ගිහිල්ලා නියපිටින් පාරවල් 3ක් ගන්ටාරේට ගැහුවා. අර මහරහතන් වහන්සේ වැඩ හිටපු කුටිය ළඟට ගිහිල්ලා නියපිටින් පාරවල් 3ක් කුටිය දොරට ගැහුවා. ගහලා දානෙට වැඩියා. දැන් අර දානෙට වැඩියයින් පස්සේ දායකයා අහනවා කෝ අර ආගන්තුකව වැඩිය ස්වාමීන් වහන්සේ.
ඒ ස්වාමීන් වහන්සේ මහා කම්මැලි හාමුදුරුවෝ. මම උදෑසනම අවදි වෙලා ගන්ටාරෙට ගැහුවා උන්වහන්සේ නැගිට්ටේ නැහැ. කුටිය ළඟට ගිහිල්ලා දොරට ගැහුවා උන්වහන්සේ අවදි වුණේ දාන වේල පරක් වෙන හින්දා මං දානට වැඩියා. අනේ අර දායකයා කල්පනා කරනවා ගමන් මහන්සිය හින්දා මේ හාමුදුරුවන්ට නිින්ද ගිහින් ඇති මහන්සිය හින්දා. ඒක නිසා මේ හාමුදුරුවන්ට දාන පිළිගන්නලා චතු මధుර ටිකක් සකස් කරලා දුන්නා. අනේ අර හාමුදුරුවන්ට ගිහින් පූජා කරන්න කියලා. මේ හාමුදුරුවෝ කල්පනා කරනවා දැන් චතු මధుරත් ඇදපන්කෝ කියලා ටික දුරක් අර චතු මధుර පාත්‍රය අරගෙන ඇවිල්ලා අර චතු මధుර පාත්‍රයේ ගිනි ගොඩකට හලනවා. ඒ හලලා මහරහතන් වහන්සේ නමකගේ දානේ වැළැක්වුවා. මොකක් නිසාද? කොහේවත් නැති විහාරාධිපතිකමක් හින්දා. මේ කරපු පාප කර්මය. මහරහතන් වහන්සේ නමකගේ දානේ වළක්වපු එකේ පාප කර්ම. සංසාරේ කල්ප කෝටි ගාණක් අවීචි මහා නරකේ පැහුණා. තිරිසන්නු වෙලා ඉපදුනා. කණ්ඩ බොණ්ඩ ලැබුණේ නැහැ. මනුස්සාත්මේ ඉපදුනා. කල්ප කෝටි ගානකට පස්සේ මනුස්සාත්මේ ඉපදුනත් ඒ හැම මනුස්ස ආත්ම භාවයක්ම ඉඳුල් කාලා ජීවත් වෙන කෙනෙක් බවට තමයි පත් උනේ. එහෙම අය වර්තමාන සමාජය අපිට පේන්නේ නැහැ. ඕන තරම් ඉන්නවා. බලන්න කරපු පාප කර්මයක මහත. සරියුත් මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වෙලා රහත් භාවයට පත් වුණා. අර කරපු පාප කර්මයක මහත කියන්නේ රහත් භාවයේ ලබාගත්තු ආත්ම භාවයේදීත් කවදාකවත් කුස පිරෙන්න දාන ටිකක් වළඳන්න හම්බුනේ නැහැ. අසද්දෘස මහා දානෙට වැඩියා. අපේ පින්වතුන් දන්නවා අසද්දෘස මහා දාන කියන්නේ මොකක්ද කියලා. අසද්දෘස මහා දානෙට වැඩලත් දන් හැන්දයි වළඳන්න පුළුවන්. ඇයි? මිනිස්සු දාන බෙදන්න එනකොට මිනිස්සුන්ට පේනවා මේ හාමුදුරන්ගේ පාත්‍රේ පිරීලා ඉතිරිලා යන්න දානෙ තියෙනවා. ඒක නිසා මිනිස්සු දාන බෙදුවේ නැහැ. පිණ්ඩපාතේ වඩිනවා. පළවෙනි ගෙදරට වැඩියාම දන් හැන්දක් බෙදනවා. දෙවෙනි ගෙදරට වැඩියාම අර මිනිස්සුන්ට පේනවා මේ හාමුදුරන්ගේ පාත්‍රේ පිරීලා ඉතිරිලා යන්න දානෙ තියෙනවා. අනේ මේ හාමුදුරන්ගේ චීවරයට ඉඳුල් ගෑවෙයි කියලා මිනිස්සු දානෙ බෙදන්නේ නැතුව වන්දනා කරලා නැවත ආපහු යනවා. මේ විදිහට පිරිනුවම් පාන දවස දක්වා රහත් වෙලත් බඩ පිරෙන්න කුස පිරෙන්න දාන ටිකක් වළඳන්න හම්බුනේ නැහැ. සරියුත් මහරහතන් වහන්සේ මේ කාරණාව දන්නවා. මේ හාමුදුරුවෝ පිරිනුවම් පාන දවසේ සරියුත් මහරහතන් වහන්සේ මතක් කරනවා. අද ඔබ වහන්සේ පිණ්ඩපාතේ වඩින්න එපා. මම පිණ්ඩපාතේ වැඩලා ඔබ වහන්සේටත් එක්ක දානේ අරගෙන එන්න. ඔබ වහන්සේටත් එක්ක දානේ අරගෙන එන්න. ප්‍රඥාවන්තයින් අතර අගතැන්පත් සරියුත් මහරහතන් වහන්සේටත් තමන්ගේ ගෝල නම පන්සලේ නතර කරලා ආවා කියලා අමතක වුණා. බලන්න පාප කර්මයක මහත. සවස චතුමදුර ගිලම්පස පිණ්ඩපාතේ වැඩ පාත්‍රේ පුරවගෙන ඇවිල්ලා සරියුත් මහරහතන් වහන්සේ තමන්ගේ අතේ පාත්‍රේ තියාගෙන මහරහතන් වහන්සේට කියනවා දැන් වළඳන්න කියලා. ආන් එදා කල්ප ගණනාවකට පස්සේ කුස පිරෙන්න දාන ටිකක් ආහාර ටිකක් කුසට වැටුණා. බලන්න කරගත්තු පාප කර්මයක මහත මොකද්ද බැඳීම? කොහේවත් නැති විහාරාධිපතිකම. හින්දා කරගත්තු පාප කර්මයක මහත. දැන් ඔබේ ජීවිතය ගැන හිතන්න. අපි අපේ ජීවිතවල තියෙන යම් බැඳීම් නිසා අපි කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කරන්නේ නැද්ද කියලා කල්පනා කරලා බලන්න.
ඒක නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ අපේ ජීවිතයට හම්බ වෙන తాවකාලික බැඳීම් නිසා තමන්ගේ සංසාරය නරක අතට හරව ගන්න හොඳ නෑ කියන කාරණාව බුදුහාමුදුරුවෝ මතක් කරනවා. මේක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අභින්නම් පච්චවෙක්කිතබ්බ. සමහර අය අපි ළඟට ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ මම ඇහි මූණේ තියාගෙන මේ දරුවා හැදුවේ. හැබැයි වර්තමානයේ අපිට මේ දරුවා නිසා සැනසීමක් නැහැ. එහෙම ඕන තරම් කියනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පණ ඇති පණ නැති හැම බැඳීමක්ම වෙනස් වෙනවා. ඒ වගේ ස්වභාවය වෙනස් වෙන එක කියලා අභින්නම් පච්චවෙක්කිතබ්බං නිතර කල්පනා කරන්න කිව්වා අපිට. හතරවෙනි කාරණා. ඊළඟ කාරණා තුන බුදුහාමුදුරුවෝ මතක් කරනවා ජරා ධම්මෝම් හි ජරං අනතීතෝතේ අභින්නම් පච්චවෙක්කිතබ්බං ව්‍යාධි ධම්මෝම් හි ව්‍යාධින් අනතීතෝතේ අභින්නම් පච්චවෙක්කිතබ්බං මරණ ධම්මෝම් හි මරණං අනතීතෝතේ අභින්නම් පච්චවෙක්කිතබ්බං. බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරනවා අපි ජරාවට පත් වෙනවා කියලා වයසට යනවා කියලා නිතර මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. ඇයි එහෙම මෙනෙහි කරන්න ඕනේ? අත්ති භික්කවේ සත්තානං යොබ්බනේ යොබ්බන මදු. යේන මදේන මත්තා කායේන දුච්චරිතං චරಂತಿ වාචාය දුච්චරිතං චරಂತಿ මනසා දුච්චරිතං චරಂತಿ. එහෙම සිහිපත් කරන්නේ නැතිකොට අපිට මේ යොබ්බන මදය කියන එක නැත්තම් යෞවන මදය කියන එක ඇති වෙනවා. යෞවන මදයෙන් මත් වුනහම අපිට හොඳ නරක තේරෙන්නේ නැහැ. දුර ළඟ පේන්නේ නැහැ. අපි කායේන දුච්චරිතං චරಂತಿ කයෙන් වචනයෙන් මනසෙන් දුෂ්චරිත කරනවා. වර්තමානයේ අපිට පේන්නේ නැද්ද? කොයිතරම් තරුණ පරපුර දුෂ්චරිතයට ඇබ්බැහි වෙලාද කියලා. හේතුව යොබ්බන මදය, යෞවන මදය, යෞවණයෙන් මත් වෙලා. ඒක නිසා බුදුහාමුදුරුවෝ මතක් කරනවා කෙනෙක් මම ජරාවට පත් වෙන කෙනෙක්, මම වයසට යන කෙනෙක්, මම ක්ෂණයක් පාසා වයසට යනවා, මම ක්ෂණයක් පාසා මරණයට ලං වෙනවා කියන කාරණාව අභින්නම් නිතර සිහිපත් කරනවා නම් යොබ්බන මදයෙන් නැත්තම් යෞවන මදයෙන් මත් වෙන්නේ නැහැ. යෞවන මදයෙන් මත් වෙලා කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒක නිසා මම ජරාවට පත් වෙන කෙනෙක් කියන කාරණාව නිතර සිහිපත් කරන්න කියලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. ඊළඟ කාරණාව ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝති අභින්නම් පච්චවෙක්කිතබ්බං. මම ලෙඩ වෙන කෙනෙක් කියලා නිතර කල්පනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. හේතුව අත්ති භික්කවේ සත්තානං ආරෝග්‍ය මද. යේන මදේන මත්තා කායේන දුච්චරිතං චරಂತಿ වාචාය දුච්චරිතං චරಂತಿ මනසා දුච්චරිතං චරಂತಿ. අපි නිරෝගීව ඉන්නකොට අපිට හිතෙනවා මට නම් ලෙඩ වෙන්නේ නැති වෙයි කියලා. මම බොහොම නිරෝගී කෙනෙක් කියලා අපිට හිතෙනවා. ඒකට බුදුහාඳුර කියනවා ආරෝග්‍ය මදය කියලා. නිරෝගී මදයෙන් මත් වෙනවා. ආරෝග්‍ය මදයෙන් මත් වෙලා අපි මගේ ශරීරයේ ලෙඩ වෙන්නේ නැති වෙයි කියලා හිතලා කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත කරනවා. වර්තමානයේ බහුතරයකට තියෙන ලෙඩක් ඔක. බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ ශරීරයේ රෝග නිද්දං පබංගුහ. මේ ශරීරය මේ රෝගවලට ගුහාවක් වගේ, කූඩුවක් වගේ. මේ ජරා කොට ඇතුලේ මොනවා තියනවද? මොනවා ඇතුලේ පැහෙනවද?
මොනවා එළියට එන්න බලාගෙන ඉන්නවද කියලා අපි කාටවත් කියන්න පුළුවන්කම. වර්තමානයේ මේ උතුම් මේ පොසොන් පොයේ දවසේ අපි එක තැනකට වෙලා ඉන්නේ ඒකනේ. එක තැනකට වෙලා ඉන්නේ ඒකනේ. ඒක නිසා මේ ආරෝග්‍ය මදයෙන් මත් වෙන එක අතිශය දරුණුයි. ආරෝග්‍ය මදයෙන් මත් වුනහම මිනිස්සු සිහි කල්පනාව නැතුව වැරදි කරනවා, පව් කරනවා කියලා බුදුහාඳුර මතක් කරනවා. ඒක නිසා බුදුහාඳුර සිහිපත් කරනවා නිතර නිතර අපි කල්පනා කරන්න ඕනේ මම ලෙඩ වෙන්න ඉන්න කෙනෙක්. මගේ ශරීරයේ ලෙඩ ගොඩක් කියන කාරණාව නිතර නිතර සිහිපත් කරන්න ඕනේ කියලා බුදුහාඳුර මතක් කරනවා. අවසාන කාරණාව. මරණ ධම්මෝ මේ මරණං අනතීතෝතේ අභින්නං පච්චවික්කිතප්පං. මම මැරෙන්න ඉන්න කෙනෙක් කියලා නිතර නිතර සිහිපත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. අත්ති භික්කවේ සත්තානං ජීවිතේ ජීවිත මදු. යේන මදේන මත්තා කායේන දුච්චරිතං චරන්ති වාචාය දුච්චරිතං චරන්ති මනසා දුච්චරිතං චරන්ති. අපි ජීවිත මදයෙන් මත් වෙනවා. අපිට හිතෙන්නේ නෑ මම තව මොහොතකින් මැරෙන්න ඉන්න කෙනෙක් කියන කාරණාව අපිට හිතෙන්නේ නෑ. මරණ ධර්මය අපි මෙනෙහි කරන්නේ නෑ. මරණ ධර්මයේ මෙනෙහි නොකරන්න මම මැරෙන්න ඉන්න මිනිහෙක් කියලා කල්පනා නොකරන්න අපි ජීවිත මදයෙන් මත් වෙනවා. ජීවිත මදයෙන් මත් වුනහම මොනවද කරන්නේ, මොනවද කතා කරන්නේ, කොහොමද හැසිරෙන්නේ කියලා අපිට තේරුමක් නැහැ. වර්තමානයේ සාතිශය බහුතරයකට වෙලා තියෙන වැඩේ මේක. ජීවිත මදයෙන් මත් වෙලා. මම තව මොහොතකින් මැරෙන්න ඉන්න කෙනෙක් කියලා කවුරුවක් කල්පනා කරන්නේ. මේ ඉහළට ගන්න හුස්ම ටික පහළට දාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ තරම් අපේ ජීවිත අවිනිශ්චිතයි. ඒ තරම් අපේ ජීවිත අවිනිශ්චිතයි. අපි කොච්චර අකමැතිද කියනවනම් මේ මරණ ධර්මයේ මෙනෙහි කරන්න. දැන් ඕ කට්ටියගේ ගෙවල් වලට නෑදෑයෙක් ඇවිල්ලා යන්ට යනකොට යන්නම් කියලා කිව්වොත් මොකද කියන්නේ? අපි කියනවා එහෙම කියන්න එපා. ගිහින් එන්නම් කියලා කියන්නේ නේද? ඒ තරම්වත් අපි කැමති නෑ මරණ ධර්මයේ නැත්තම් වෙනස් වෙනවා කියන කාරණාව මෙනෙහි කරන්න. ඒ තරම්වත් කැමති නෑ. අපි පුංචි කාලේ ඔය සමහර සෙල්ලම් කරනකොට අපි පුංචි කාලේ මට මතකයි මේ මැරිච්ච මිනිස්සු වගේ ඒ විදිහට ඉන්නවා. නේද? දැන් ඕ කට්ටියගේ දරුවෙක් ඒ විදිහට හිටියොත් ඕ කට්ටිය කියනවාද අනේ කොච්චර එකක්ද මේ දරුවා පුංචි කාලේ ඉඳලා මරණ ධර්මයේ මෙනෙහි කරනවා කියලා. නෑ. කාලකන්ණි වැඩ කරන්න එපා කියලා පයින් හරි ගහනවා. ඒ තරම්වත් කැමති නෑ අපි මරණ ධර්මයේ මෙනෙහි කරන්න. නේද? මරණ ධර්මයේ මෙනෙහි කරන්න. ඒක නිසා අපි බුදුහාමුදුරුවෝ අපිට මතක් කරනවා හැබැයි අපි අභින්නම් පච්චවෙක්කිතබ්බං නිතර නිතර කල්පනා කරන්න ඕන, සිහිපත් කරන්න ඕනේ මම මැරෙන්න ඉන්න කෙනෙක් කියලා. මගේ ජීවිතයේ අතිශය අස්තිර එකක් කියන කාරණාව නිතර නිතර මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එයි බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික අපේ ජීවිතවල නිතර නිතර මතක් කරන්න කියලා කියනවා. මේවා බොහොම මේක අහගෙන ඉන්නකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා බොහොම අසුභවාදීනි කියලා. ඇයි අපි ලෙඩ වෙනවා කියලා නිතර නිතර හිතන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇයි අපි මැරෙනවා කියලා නිතර නිතර හිතන්න ඕනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇයි අපි ජරාවටපත් වෙනවා නැත්නම් වයසට යනවා කියලා නිතර නිතර හිතන්න ඕනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ දහම බොහොම පසුගාමී දහමක් නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හොඳයි අපි හිතමුකෝ එහෙම නිකමට පසුගාමී දහමක් කියලා. මේක බොහොම පසුගාමී දහමක්. ඒක නිසා මම මැරෙනවා කියලා හිතන්නේ නැහැ. මං මැරෙන්නේ නැහැ කියලා හිතනවා කියලා හිත හිටියොත් නොමැරෙයි ඉඳීද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ කාරණා අපේ ජීවිතවල නිතර නිතර සිහිපත් කරන්න කියලා කීවේ අපේ ජීවිත ධර්ම මාර්ගයට අරගෙන යන්න.
අපේ ජීවිත සරල එකක් බවට පත් කරගන්න. එහෙම නැතුව වැරදි විදිහට මේක පාවිච්චි කරන්න නෙමෙයි. පහුගිය දවස්වල මේ අය දකින්න ඇති රූපවාහිනී ප්‍රවෘත්ති වලට මේ දවස්වල ඔය මේ මුඛවාඩම දාන්නේ නැති කට්ටිය පස්සේ යනවනේ අපේ මාධ්‍ය සගේ ගිහිල්ලා මුඛවාඩම දාලා නැති අයගෙන් අහනවා ඇයි දාන්නේ නැති. මම බලාගෙන ඒක කොල්ලෙක් කියනවා ජීවිතං අනියතං මරණං නියතං ඒකයි මම දාන්නේ නැත්තේ. කියන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි ඒක නිසා මම දාන්නේ නැහැ. ඒ වගේ වල්බూరు විදිහට හිතන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ මේ කාරණා තුන අපේ ජීවිතේ සිහිපත් කරන්න කියලා කිව්වේ. නේද? දැන් මේ ව්‍යසනයට හේතුව අපි මේ දේවල් ගැන හිතන්නේ නැතුව අපේ ජීවිතවල සරලකම කියන එක අපේ ජීවිතවලින් අයින් කරපේ. අලුත් අවුරුද්දට අපි ගෙවල් වල හිටියේ නෑ. ගෙවල් වල චාරිත්‍ර කරේ නෑ. නේද? අපිට යන්න ඕන වුණා රට වටේ. මේ සරලකම අපි ඉතිහාසයේ අපේ අතීතයේ මිනිස්සු ළඟ තිබුණු සරලකම අතහැරියා. අපි මේ කාරණා නිතර සිහිපත් කරන එක මෙනෙහි කරන එක අතහැරියා. වේදෝ නැති වසංගතයක් අපිට ආවා. ඒක නිසා මේ මම මැරෙනවා කියන කාරණය, මම ලෙඩ වෙනවා කියන කාරණය, මම වයසට යනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපිට නිතර සිහිපත් කරන්න කියලා කීවේ අපේ ජීවිත සරල කරගන්න, අපේ ජීවිත සැහැල්ලු කරගන්න, අපේ ජීවිත ධර්මානුකූල කරගන්න, අපේ ජීවිතයේ බුදුහාමුදුරන්ගේ ධර්මයත් එක්ක එකතු කරගෙන අපේ ජීවිතය අර්ථවත් කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණා අපේ ජීවිතවල නිතර මෙනෙහි කරන්න කියලා කිව්වේ. නිතර මෙනෙහි කරන්න කියලා කිව්වේ. මේ කාරණා සිහිපත් කරනකොට ජීවත් වෙන්න හරි ලේසි. කවුරු හරි බනිනකොට නිකන් විහිළු චිත්‍රපටියක් බලුවා වගේ අපිට හිතෙනවා. මොනවද මේ මිනිස්සු මේ කරන්නේ? එහෙම කියලා හිතෙනවා. මොනවටද මේ මිනිස්සු ගැටෙන්නේ කියලා හිතෙනවා. ඒක නිසා ආන්ගේ தത്വයට මනස දියුණු කරගන්න, ආන්ගේ தത്വයට අපේ ජීවිත සකස් කරගන්නටයි බුදුරජාණන් වහන්සේ මේ කාරණා අපේ ජීවිතවල සිහිපත් කරන්න කියලා, මෙනෙහි කරන්න කියලා දේශනා කොට වදාළා. ඒක නිසා අද ධර්ම දේශනාවේදී මගේ පණිවිඩය තමයි මේ සූත්‍ර ධර්මය. අංගුත්තර නිකායේ පංචක නිපාතේ නීවරණ වග්ගේ 7 වෙනි සූත්‍රය. දැන් ගොඩක් අය මේ බණ අහනවන්නේ මේ ජංගම දුරකථනය හරහා. ওই දුරකථනයේටම වර්තමානයේ ත්‍රිපිටක මෘදුකාංගය ඇතුළු කරගන්න පුළුවන්. 7 වෙනි සූත්‍රය. මේ සූත්‍රයේ මේ අපිට අපේ ජීවිතවලට අපේ ජීවිත සකස් කරගන්න, අපේ ජීවිත ධර්ම මාර්ගයට යොමු කරගන්න නිතර සිහිපත් කරන්න කියපු කාරණා 5 අපි නිතරම අපේ ජීවිතවල සිහිපත් කරන්න, කල්පනා කරන්න අපි උත්සාහ කරන්න. ඒක තමයි ඔබ අද මේ ධර්ම දේශනාවෙන් ලබන වටිනාකම බවට පත් වෙන්නේ. අද මේ ධර්ම දේශනාවෙන් ලබන වැදගත්කම බවට පත් වෙන්නේ ඒක. ඒක නිසා අද ධර්ම දේශනාවෙන් මේ පින්වතුන්ට ලබලා දෙන පණිවිඩය මේ සූත්‍රයට අනුව බුදුහාමුදුරුවෝ මතක් කරනවා. අපි අපේ ජීවිතවල නිතර සිහිපත් කළ යුතු, කල්පනා කළ යුතු, නිතර සිහියේ තබා ගත යුතු කාරණා 5ක් තියෙනවා. පළවෙනි තුන තමයි මම වයසට යනවා, මම රෝගී වෙනවා, මම මැරෙනවා, මම මැරෙන්න ඉන්න කෙනෙක් කියලා නිතර කල්පනා කරන්න, නිතර සිහිපත් කරන්න කියන්නේ. ඊළඟ කාරණාව මම ප්‍රියං විදිහට ලං කරගෙන ඉන්න පණ ඇති පණ නැති. මේ හැමදේම කොයි වෙලාවෙ හරි වෙනස් වෙන්න පුළුවන්. කොයි වෙලාවෙ හරි විනාශ වෙන්න පුළුවන්. කොයි වෙලාවෙ හරි මට අඩංගු නොවෙන්න පුළුවන් කියලා නිතර කල්පනා කරන්න. අවසාන කාරණාව මම කර්මයේ දායාද කොට ඇති කෙනෙක්, කර්මය ස්වකීය කොට ඇති කෙනෙක්, කර්මය ඥාති කොට ඇති කෙනෙක්, කර්මය පිළිසරණ කොට ඇති කෙනෙක්.
කියලා නිතර නිතර කල්පනා කරන්න. ඇයි අපි කරන හැම කර්මයකම ප්‍රතිවිපාකය සංසාරේ අපිට අත්විඳින්න වෙනවා. මෙන්න මේ කාරණා පහ ඔබේ ජීවිතවල නිතර නිතර සිහිපත් කරන්න. නිතර නිතර කල්පනා කරන්න. බැරි වෙලාවක්වත් ඔබ කාය දුස්චරිතයක්, වචී දුස්චරිතයක්, මනෝ දුස්චරිතයක් කරන්න ඔබේ හිතගත වචනේ පෙළඹෙනවා. මේ කාරණා ගැන නිතර මතක් කරන්න. ඒ කාරණා ගැන නිතර මතක් කරලා ඒ කාය දුස්චරිතය, ඒ වචී දුස්චරිතය, ඒ මනෝ දුස්චරිතය වළක්ව ගන්න උත්සාහ කරන්න. වළක්ව ගන්න උත්සාහ කරන්න. ඒක තමයි අපේ ජීවිතයේ ලබන වටිනාකම බවට පත් වෙන්නේ. ඒක තමයි අපේ ජීවිතයේ ලබන නිවීම සැනසීම බවට පත් වෙන්නේ. අපිට නොපෙනෙන නිවෙන්න කලින් මේ ජීවිතේ නිවාගෙන ඉන්න. මේ ජීවිතේ නිවා ගන්නට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දහම් කාරණා අපේ ජීවිතවල ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. අන්තර්ජාලය හරහා, සමාජ මාධ්‍ය ජාලා හරහා මේ දහම් දේශනාවට ඇහුම්කන් දෙන ඔබ කල්පනා කරන්න ජීවිතේ ඊටාම සරල ලස්සන ගුණාංග ජීවිතවල ක්‍රියාත්මක කරන්න. ආදරය, සේහස, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, මුදිතාව වගේ බොහෝම ලස්සන ගුණාංග ඔබේ ජීවිතවල ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. කවදාකවත් තව කෙනෙකුගේ දියුණුවේදී ගැටෙන්න උත්සාහ කරන්න එපා. කවදාකවත් තව කෙනෙකුගේ දියුණුවේදී කෝප වෙන්න උත්සාහ කරන්න එපා. පුළුවන් තරම් තව කෙනෙක් දියුණු වෙනකොට ඒ දියුණුව දිහා බලලා සන්තෝෂ වෙන්න. උදාහරණයක් විදිහට කිව්වොත් ඔබේ අල්ලපු ගෙදර දුව හරි පුතා හරි හොඳට විභාගේ පාස් වෙනවා. ඔබේ දුවට විභාගේ පාස් වෙන්න බැරි වුණා, පුතාට විභාගේ පාස් වෙන්න බැරි වුණා. කල්පනා කරන්න. මගේ දුවට පුතාට බැරි වුණාට අර දුව පුතා හොඳට විභාගේ පාස් වෙලා තියෙනවා. කොච්චර එකක්ද? අපේ අසල්වාසී කොච්චර එකක්ද කියලා කල්පනා කරන්න. සතුටු වෙන්නේ ඒ දියුණුව ගැන හිතලා. මම හිතන විදිහට වර්තමානයේ බහුතරයකට එහෙම සතුටු වෙන්න බෑ. කවුරු හරි දරුවෙක් හොඳට විභාගේ පාස් වුණොත් මොකක් හරි කතාවක් හදනවා. මොකක් හරි කතාවක් හදලා ඒ දරුවගේ අනාගත අධ්‍යාපනය විනාශ කරන්න තමයි බලන්නේ. අල්ලපු ගෙදර මිනිස්සයා වාහනයක් ගෙනාවොත් ඒක කඩන්න, ඒකට සීනි දාන්න, වැලි දාන්න උත්සාහ කරන්නේ නැතුව සන්තෝෂ වෙන්න. අනේ මට බැරි වුණාට අර මිනිස්සයා දිනු වෙලා තියෙන වාහනයක් ගෙනල්ලා කොච්චර එකක්ද කියලා සතුටු වෙන්න උත්සාහ කරන්න. ඒකට මුදිතාව කියලා කියනවා. මේ වගේ හොඳ ගුණාංග ජීවිතවල ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. එහෙම උත්සාහ කරලා බලන්න ඔබට ඔබේ ජීවිතේ කොච්චර නිවෙන්න පුළුවන්ද කියලා. කොච්චර නිවෙන්න පුළුවන්ද කියලා. ඒක නිසා අද ධර්මදේශනාව මීට වැඩිය දීර්ඝ කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මේ පින්වතුන් හොඳට මේ ධම් දේශනාවට ඇහුම්කන් දුන්නා. මේ මාගේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න මේ කීප දෙනා වගේම මේ සමාජ මාධ්‍ය ජාලා හරහා ඔබ හොඳට මේ ධම් දේශනාවට ඇහුම්කන් දුන්නා. මේ පිටිපස්සේ ඉන්න මේ අපේ මේ තරුණ පිරිස හොඳ ධර්ම දානමය පින්කමක් කරන්නේ. දැන් මේක අන්තර්ජාලේ නැත්තම් මේ Facebook සමාජ මාධ්‍ය ජාලා හරහා බලාගෙන ඉඳලා තව කෙනෙකුට පෙනෙන්න මේක අපි එකට කියන්නේ ෂෙයා කරනවා කියලා. එහෙම කරා නම් ඒකත් ධර්ම දානයක්. දහම් කරුණක් ප්‍රචාරය කරන්න. ඉතින් ඒක නිසා ඊටාම වටිනා කියන පින්කම මේ සියලුම දෙනා තම තමන්ගේ පැතිවලින් මේ කාරණාව කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඊටාම වටිනා කියන පින්කමක් ඔබ මේ වෙලාවේ සිද්ධ කරගත්තා. එහෙමනම් මේ වෙලාවේ ප්‍රාර්ථනා කරගන්න. අපි මෙතෙක් වේලා පන්සිල් සමාදන් වෙලා ධර්ම දේශනාවකට ඇහුම්කන් දීලා ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරගෙන මේ සිද්ධ කරගත්තා වූ පින් දහම් ප්‍රථම වශයෙන් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. වර්තමානයේ අපේ රට වගේම ලෝකයේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම යොමු විය යුතු කාලයක් බවට මේ කාලය පත් වෙලා තියෙනවා. මේ ධර්මද්වීපය ගැන විශේෂයෙන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ අවධානය යොමු කරලා
වර්තමානයේ අපේ රට අපේ ලෝකයේම වෙලාගෙන තියෙන මේ කොරෝනා වසංගතයෙන් මිදෙන්න දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව අපේ ජීවිතවලට ලැබේවා. ඔවුන්ගේ දිවයිසුරු සම්පත් වඩා වර්ධනය කරගනිත්වා. අපවත් රටත් ජාතියත් යෙහෙන් ආරක්ෂා කරත්වා. කෙලවර දෙවියෝ පතන්නා වූ බෝධියකට පැමිණ නිවන් සම්පත් සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. මිය පරලොව ගිහිල්ලා පින් බලාපොරොත්තුෙන් ඉන්න සියලුම ඥාතිවරුන්ටත් විශේෂයෙන් වර්තමානයේ අද මේ ධර්ම දේශනාව පවත්වන මේ විහාරස්ථානයේ ආරම්භ කරලා ගොඩනගලා මේ විදිහට අපි හැමෝටම පින්කම් කරන්න මේ විහාරස්ථානය සංවර්ධනය කරපු ගොඩනගපු අපවත් වී වදාළ තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක අතිගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ පරලෝක ජීවිතයට ඊට පසුව මේ විහාරස්ථානයේ සංවර්ධනය කරන්නට යෙදුන අපේ විමල ලංසේ නායක ස්වාමින් වහන්සේගේ පරලෝක ජීවිතයට මාගේ ගුරු දේවෝත්තම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක නායක ස්වාමින් වහන්සේගේ ජීවිතයට ඇතුළු අපේ රට ජාතිය ආගම වෙනුවෙන් විශාල සේවයක් කරමින් ඉඳලා අපවත් වී වදාළ යම් තාක් ස්වාමින් වහන්සේලා පිරිසක් වෙත්නම් ඒ සියලුම ස්වාමින් වහන්සේලාට අපේ රට ජාති ආගම මුදා ගැනීමේ උදාර මෙහෙවරක නිරතලා ඉඳලා මේ රට ජාති ආගම වෙනුවෙන් තමන්ගේ වටිනා ජීවිත පූජා කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියලුම දෙනාට මේ විහාරස්ථානයේ ගොඩනගන්න සංවර්ධනය කරන්න ගඩොල් කැටයකින් හරි වැලි ටිකකින් හරි ශ්‍රමයෙන් හරි ආධාර උපකාර දක්වලා මිය පරලොව ගිහින් ඉන්න යම් කිසි දායක දායකා පිරිසක් වෙත්නම් ඒ සියලුම දෙනාට මේ අවස්ථාවට සහ සම්බන්ධ වන ඔබේ නමින් නැසී මිය පරලොව ගිහින් ඉන්න පින් බලාපොරොත්තුෙන් ඉන්න යම් තාක් ඥාති පිරිසක් වෙත්නම් ඒ සියලුම ඥාතිවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා පුණ්‍යානුමෝදනා වීමෙන් ඔවුන්ගේ පරලෝක ජීවිතයන් වාසනාවන්ත වේවා සසර ගමන වාසනාවන්ත වේවා කෙලවර ප්‍රාර්ථනීය බෝධියකට පැමිණ අතිඋතුම් අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. පින්කමට සහ සම්බන්ධ වුණ ඔබ සියලුම දෙනාගේ ජීවිතයන් වලටත් මේ පින් ඒකාකාරී හේතු වාසනා වේ. විශේෂයෙන් වර්තමානයේ අප විහාරස්ථානයේ විහාරාධිකාරී කුසුම් පුක්නේ සීලවිමල ස්වාමින් වහන්සේ අපේ ජයරතන හාමුදුරුව ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්නයට මේ පින් ඒකාකාරී හේතු වාසනා වීමෙන් උන්වහන්සේලාට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලැබේවා. තව බොහෝ කාලයක් ආගමික ශාසනික අධ්‍යාපනික කටයුතු ඉදිරියට සාර්ථකව පවත්වාගෙන යන්න ශක්තිය ධෛර්යය තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා. මේ පින්කම සංවිධානය කරපු ඔබ සියලුම දෙනාට මේ අවස්ථාවට සහ සම්බන්ධ වුණ ඔබ සියලුම දෙනාට මේ පින්කම සඳහා වෙහෙස වුණ මහන්සි වුණ සියලුම දෙනාට සමාජ මාධ්‍ය ජාලා හරහා මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දුන්න ඔබ සියලුම දෙනාට මේ පින් ඒකාකාරී හේතු වාසනා වීම මේ පින් උතුම් කරන කියන රැකී ආරක්ෂා වෙලෙහෙළඳා ගොවිතැන්පත් කටයුතු සියල්ලක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු පහුණු වේවා. වර්තමානයේ අපේ රට වගේම ලෝකයේම වෙලාගෙන තියෙන මේ කොරෝනා වසංගතයෙන් මිදී වැළකී ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා. ජීවිතවලට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලැබේවා. කෙලවර ඔබ අප සියලුම දෙනා පතන්නා වූ බෝධියකට පැමිණ නිවන් සම්පත් සාක්ෂාත් කරගන්න මේ පුණ්‍ය ශක්තිය ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා කියලා සාදු නාදයක් වාත්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. साल 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 साल